මෙට ප්‍රශංසා කරනවත් දවසෙත් මේ වෙලාවේ අප සමග අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙකුවත් අපි තාමත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අද දවසේ අපි මේ වසරේ අවසාන දින කීපය තුලයි සිටින්නේ 2020 වසර අවසාන දින කීපය තුල අපි ස්වාමීන් වහන්සේගේ සෙනගක් හැටියට අපි විවිධ කාල පරිච්ඡේදයන් වලට අපි මුණ දුන්නා. නමුත් අපිට අද දවසේ දෙවියන් වහන්සේගේ වචනයෙන් අපිව ශක්තිමත් කරනවා. මේ අලංකාර උදෑසන මම ඔබ සමග බෙදා ගන්නට යන්නේ වෙනසක ආරම්භය. මොකද්ද මේ ආරම්භය? දෙවියන් වහන්සේගේ වචනේ අපිව කතා කරනවා. උන්වහන්සේ අපිව ආශිර්වාදයක් වෙන්න අපිව කැඳවලා තිබෙන බව. උන්වහන්සේ කියන්නේ තවත් අපි ආශිර්වාද ලබන සෙනගක් නෙවෙයි, ආශිර්වාද ලබලා ඉවරයි. අපි දැන් ආශිර්වාදයක් වෙන්න දෙවියන් වහන්සේ කැඳවලා තිබෙනවා. ඒ නිසා දැන් අපි අද දවසේ බලන්ට යනවා. අද මිනිස්සුયો දෙවියන් වහන්සේ වෙතට ඒ වගේම තමාගේ ජීවිතයේ බොහෝ සෞභාග්‍ය එහෙම නැත්නම් තමාගේ ජීවිතයේ සඵලත්වයට එහෙම නැත්නම් ආශිර්වාද ලබන්නට මිනිස්සු කැමති. ඒක අපි දකින අපි හැම කෙනෙක්ම කැමති දෙයක්. අපි හැමෝම කැමති සෞභාග්‍යමත් ජීවිතයට, සස්ත්‍රීක ජීවිතයට, සැනසීමක් තිබෙන ජීවිතයට, ඒ වගේම ආශිර්වාදල ජීවිතයට අපි කැමති. නමුත් අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ අපි අද දවසේ බලන්ට යනවා. හිතෝපදේශ 16 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ වෙතට. එතන කතා කරනවා දේ වචනය සලකන්නාට සුභ සිද්ධ වන්නේය. දෙවියන් වහන්සේගේ වචනය සලකන්නාට සුභ සිද්ධ වන්නේය. ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය. මගේ අවධානය නම් අද දවසේ අපි අපේ පරම්පරාව මෙතෙක් අපි ආවන යම් ගමනක් අපේ ගමන කොහොමද අපි වෙනස් කරන්නේ? දෙවියන් වහන්සේ අපිව කැඳෙව්වේ ඒ වෙනස් කිරීමක් උදෙසා. අපි දකිනවා අපිට උරුම වෙච්ච දෙයක් තිබුණා. අපිට අපේ ජීවිතේ අපිට පරම්පරාවෙන් අපි පසුබිමෙන් අපි ජීවත් වෙන රටාවෙන් අපිට හිමි වෙන්න ගිය දෙයක් තිබුණා. මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ වෙනසක් ඇති කරන්නට උන්වහන්සේ අපිව තෝරගත්තා. ඒක අපිට දකින්න පුළුවන් ආබ්‍රහම්ගේ ජීවිතේ. ආබ්‍රහම්ව දෙවියන් වහන්සේ කැඳවනවා. ආබ්‍රහම්ව කැඳවන්න ප්‍රථමයෙන් අපිට දකින්න ලැබෙනවා දෙවියන් වහන්සේ පළවෙනි මිනිස්සු දෙදෙනෙක්ව තෝරගත්තා. උන්වහන්සේ පළවෙනි මිනිස්යව නිර්මාණය කරලා ඊට පස්සේ ඔහුට සහකාරියක් වුන් දෙදෙනා එක ගමනක් ගමන් කරා. ඒ වගේම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ ඔවුන් කඩ කරනු ලැබුවා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන එක දෙයක්. ඒක තමයි කීකරුකම. 100% කීකරුකම. නමුත් ඒක පවත්වන්නට ඒකට විශ්වාසවන්ත වෙන්න පළවෙනි මිනිස්යන්ට බැරි වුණා. ඒ වගේම අපි උත්පත්ති පළවෙනි පරිච්ඡේදයලා උත්පත්ති 11 වෙනි පරිච්ඡේදයට යනකල් අපිට දකින්න ලැබෙනවා ඔවුන් දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතයේ එක එක්කෙනාව තෝරගත්ත යම් අභිප්‍රායන් උදෙසා. නමුත් 100% හරියාකාරව සාර්ථකව ඔවුන්ට ඒ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ කරන්න බැරි වුණා. අපි දන්නවා කායින් සහ ආබෙල් ගත්තාම කායින් ඒ ගිවිසුම කැඩුවා. ඒ වගේම ආදම් ඒ ගිවිසුම කැඩුවා. නෝවා යම් ප්‍රමාණයකට ආවා, යම් ප්‍රමාණයක ගමන් කරා. නමුත් නෝවාටත් ඒක සම්පූර්ණ කරන්න බැරි වුණා. දැන් අපි දන්නවා මේ වසර ගණනාවක් තුල ඔවුන් මේ ආකාරයෙන් ගමන් කරනු ලැබුවා. නමුත් අපිට දකින්න ලැබෙනවා එක මිනිහෙක් හිටියා ආබ්‍රහම් කියලා.
මේ ආබ්‍රහම්ගේ ජීවිතය අපි දකින්න ලැබෙනවා 12 වෙනි පරිච්ඡේදයට යනකොට ස්වාමීන් වහන්සේ ඔහුට කියනවා මොකද ඔහු හිටියේ ඊටාම ශාස්ත්‍රීයවත් එහෙම නැත්නම් හොඳ සඵලත්වයේ තිබුණා වූ ඌර් කියන දේශය තුල ආබ්‍රහම් ජීවත් වුණා. ඒකේ මිල මුදල් වස්තුව හැමදේම ඔහුට තිබුණා. අපි දන්නවා කෙනෙකුට කියන්න පුළුවන් මිල මුදල් වස්තුව හැමදේම තිබුණා නම් මොනවටද තවත් ආශිර්වාද අමුතුයින් කියලා. ඒ කියන්නේ මිනිස්ය ආශිර්වාදය කියලා කියන දේ සහ සැබෑ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කියන දේ අතර වෙනසක් තිබෙනවා. මිනිස්සෙක් ආශිර්වාද කියලා කියන්නේ බාහිර තමාට ලැබෙන භෞතික සැප සම්පත්, තමුන්ට ලැබෙන ශාස්ත්‍රීයත්වය, තමාට ලැබෙන ආශිර්වාද බාහිර භූමික ලැබෙන ආශිර්වාද වලට තමයි මිනිස්සු සාමාන්‍යයෙන් ආශිර්වාදය කියලා කියන්නේ. නමුත් අපි දකිනවා ස්වාමීන් වහන්සේ මේ ආබ්‍රහම් කියන කෙනාව දෙවියන් වහන්සේ තෝරගෙන ඔහුට කතා කරලා කියනවා නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට ඵල යන්න. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වෙන්න. දැන් අපි දකිනවා දෙවියන් වහන්සේ මේ උත්පත්ති පළවෙනි පරිච්ඡේදයලා 11 වෙනි පදේ දක්වා පරිච්ඡේදය දක්වා එනකොට එතෙම් පටන් සිද්ධ වුණා වූ කාල පරිච්ඡේද එකක්. නමුත් මේ උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ ඉඳලා දෙවියන් වහන්සේ වෙනසක් කරන්න මිනිස්සෙක්ව තෝරගන්නවා. මේ මිනිස්සයා තමයි ආබ්‍රහම්. ආබ්‍රහම් ජීවත් වුණේ වෙනත් ඇදහිලි ක්‍රම තිබෙන වෙනත් ආගමික පරිසරයක. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා මේ මිනිස්සයා එක්ක ගමනක් යන්න. ඒ වගේම අපිට දකින්න ලැබෙනවා ඔහුට දෙවියන් වහන්සේ කතා කරනවා. දෙවියන් වහන්සේ කතා කරන කල අනිත් හැම කෙනෙක්ම ඒ 100% කීකරුනේ නැහැ. නමුත් අපි දකිනවා මෙතන දෙවියන් වහන්සේගේ වැඩේ සම්පූර්ණ කරන්න, දෙවියන් වහන්සේගේ අරමුණ ඉෂ්ට කරන්න දෙවියන් වහන්සේ මේ මිනිස්යව තෝරගන්නවා. වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේට අවශ්‍ය උනේ ඔහුගේ කීකරුකම. ඒ වගේම ඔහුට ලොකු අභියෝගයක් ඔහුට කතා කරනවා මෙතන නුඹේ දේශයෙන් නුඹේ නෑයන් කෙරෙන් නුඹේ පියාගේ ගෙදරින් පිටත්ව මා විසින් පෙන්වන දේශයට යන්න කියලා. දැන් අපි දන්නවා අපි කාට හරි හැමදේම අඩුවක් නැතුව මිල මුදල් අපි කියමු ඔබ ඉන්නේ වෙනත් දේශයක කියලා. එහෙම නැත්නම් හොඳ ශාස්ත්‍රීය දේශයක. ඒ කියන්නේ අපි දකිනවා ඔබට හොඳට කිසිම දෙයකින් අඩුවක් නැතු අපි දන්නා සමහර රටවල් වල කිසිම දෙයකින් අඩුවක් නැතු හොඳට හැමදේම තිබෙනවා. දැන් එවැනි දේශයක උදාහරණයක් වශයෙන් අපි කියමු ඔබ ඉන්නේ ඇමරිකාවේ. ඔබ ඇමරිකාවේ ජීවත් වෙන කෙනෙක් නම් ඔබ දන්නවා ඒකේ තිබෙන පහසුකම්, එහි තිබෙන ආශිර්වාද, එහි තිබෙන මිල මුදල්, එහි තිබෙන හැම සැප සම්පතක්ම ඔබට තිබෙද්දී ඔබට දෙවියන් වහන්සේ කියනවා මේ දේශය අතහැරලා මම මොනබට පෙන්වන දේශයට යන්න කියලා. අන්න එවැනි දෙයක් ස්වාමීන් වහන්සේ මෙතන කතා කරන්නේ. අපි දන්නවා අපිට අපි ජීවත් වෙන පරිසරයේ තිබෙන බැඳීම්, අපි ජීවත් වෙන පරිසරයේ පවුල තුල තිබෙන බැඳීම්, ඒ වගේම අපි ජීවත් වෙන පරිසරය තුල තිබෙන ඒ සංස්කෘතික බලපෑම අපිට බලපෑම් කරලා තිබෙනවා. අපි කැමති නෑ ඒ සංස්කෘතිය අතහරින්න. අපි කැමති නෑ අපේ පවුලෙන් ඈත් වෙන්න. අපි කැමති නෑ අපි දන්නවා අපි කැමති නෑ අපේ නෑයන්ගෙන් ඈත් වෙන්න. නමුත් මේ ආබ්‍රහම්ගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා නුඹගේ නෑයන් කරෙන් නුඹගේ පියාගේ ගෙදරින් පිටත්ව මා විසින් පෙන්වන දේශයට ඵල යන්න. දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා වෙනත් දේශයකට ගෙනියන්න. දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා මේ ආබ්‍රහම්ව තව ආබ්‍රහම්ගෙන් පටන් අලුත් මාර්ගයක් අලුත් ආරම්භයක් කරන්න දෙවියන් වහන්සේට ආබ්‍රහම් කරුණ කොටගෙන අවශ්‍ය වුණා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපිට දකින්න ලැබෙනවා මේ ආබ්‍රහම්ගේ මාර්ග ආබ්‍රහම් ආවව ගමන නතර කරනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. අපි දන්නවා දෙවියන් වහන්සේගේ හඬට මේ සියල්ලට වඩා ඉහළින් සවන් දුන්නොත් පමණයි යටත් වුණොත් පමණයි කීකරු වුණොත් පමණයි තමා අල්ලගෙන තිබෙන දේවල් අතහරින්න හැකියාව තිබෙන්නේ.
අපි දන්නවා අපි විසින් අල්ලගෙන තිබෙන ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් බැඳීම් තිබෙනවා. ගොඩක් අපි අල්ලගෙන අපිට අතහරින්න බැරි දේවල් තිබෙනවා. නමුත් අපි දකිනවා දෙවියන් වහන්සේට යමක් අපේ ජීවිතේ පටන් ගන්න නම් අපිට ගොඩක් දේවල් අතහරින්න සිද්ධ වෙනවා. අපි අල්ලගෙන තිබෙන අපිට හොඳයි කියලා හිතන ගොඩක් දේවල් අපිට කැප කරන්න සිද්ධ වෙනවා. ඒ ආකාරයෙන් දෙවියන් වහන්සේ මේ ආබ්‍රහම තෝරගත්තා. ආබ්‍රහමට ප්‍රකාශ කළා මම නුඹ මහත් ජාතියක් කරනවා. නුඹේ නාමය කීර්තිමත් කරනවා. නුඹ ආශිර්වාදයක් වෙන්න. පොළවේ සියලු ආශිර්වාදයන් එහෙම නැත්නම් පුදුම ආශිර්වාදලත් තැනකට ගේන්න දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා. නමුත් අපි දකින අපිට පේන දේවල් තිබෙනවා. අපේ ඇස් වලට පෙනෙන අපේ ඇස් වලට පෙනෙනා වූ සමහර දේවල් වලින් අපිට අතහරිනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. යම් බැඳීම් වලින් වෙන් වෙනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. නමුත් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී, මේ හැම දෙයකට ඉහළින් දෙවියන් වහන්සේගේ හඬ අපට පැමිණෙන විට අපේ මාර්ගය වෙනස් කරන්න අපිට යටත් වෙන්න පුළුවන් නම් අපි තාමත් අනර්ග සෙනගක් වෙනවා. අපිට දකින්න ලැබෙනවා මේ ආබ්‍රහම් තීරණයක් ගත්තා. ආබ්‍රහම් අපි දකිනවා ඔහු තීරණයක් අරගෙන දෙවියන් වහන්සේ කියපු විදියට ඔහු ඒ දේශය අතහැරලා වෙන දේශයකට ස්වාමීන් වහන්සේ පෙන්නපු දේශයට ඔහු ගමන් කරනු ලැබුවා. අපි දන්නවා අපිට යමක් පේන්නේ නැත්නම් අපි රිස්ක් එකක් එහෙම නැත්නම් අවදානමක් සමහර වෙලාවට අපි තීරණ ගන්න සිද්ධ වෙනවා. පේන්නේ නැති තැන්වල තීරණ ගන්නවා කියන්නේ ඒක පහසු දෙයක්. ඒකට තමයි ඇදහිල්ල අවශ්‍ය. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කතා කරපුවාම ආබ්‍රහම් දෙවියන් වහන්සේට 100% කීකරුණා. ඒ නිසා ප්‍රේමවන්තනි ඔහු ආශිර්වාද ලද්දෙක් උනේ කීකරු වීම කරන කොටගෙනයි. ඒ නිසා අපි වෙනසක් කරන්න පුළුවන් වෙන්නේ අපි කීකරු වීම කරන කොටගෙන. අපේ කීකරුකම තමයි අපි ආපු ගමන වෙනස් කරන්න පුළුවන්. අපේ මෙතනින් එහා પરම්පරාව වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි මෙතෙක් යම්කිසි પરම්පරාවේ පසුබිමකින් අපි එනවා. නමුත් ඔබත් මමත් ඔබගේ પરම්පරාවේ ඔබගේ ජෙනරේෂන් එක ඔබ වෙනස් කරන්න කැමති නම් එහෙම නැත්නම් ඔබ මෙතනින් එහාට ඒ પરම්පරාවේ ඒ සංස්කෘතිය වෙනස් කරන්න එහෙම නැත්නම් අලුත් වෙනසක් ඔබ අත්දකින්න කැමති නම් ඒකට අපිට අවශ්‍ය වෙන්නේ 100% ස්වාමීන් වහන්සේට කීකරු වීම. අපි ජීවත් වෙන්නේ වෙනත් ආගමික පසුබිමකින් අපි පැමිණෙන්නේ. ඒ පසුබිම තුල අපි දකිනවා අපි ස්වාමීන් වහන්සේට කීකරු වුණා. උන්වහන්සේ පිළිගත්තා. උන්වහන්සේ සමග යම් ගමනක් ආරම්භ කරනු ලැබුවා. එතෙන් පටන් අපිට දකින්න ලැබෙනවා දෙවියන් වහන්සේ අපේ සිතුම් පැතුම් වෙනස් කළා. අපේ හැඟීම් වෙනස් කළා. අපි ක්‍රියා කරන හැටි වෙනස් කළා. අපිට ලෝකයේ තුල බලපාලා තිබුණා වූ අධර්මිෂ්ඨ ගතිගුණ හැසිරීම් රටාව දෙවියන් වහන්සේ වෙනස් කළා. ඒ ආකාරයෙන් අපිට දකින්න ලැබෙන දෙවියන් වහන්සේ දවසින් දවස අපේ ජීවිතවල මහත් වෙනසක් කරන්න පටන් අරන් තිබෙනවා. මක් නිසාද අපිට දෙවියන් වහන්සේ නිරන්තරව කතා කරනවා. අපි දේව වචනය අධ්‍යයනය කරන මේ වචනය අධ්‍යයනය කරන හැම තැනකදීම අපි දකිනවා දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. දැන් අපි දන්නවා ආබ්‍රහම්ගේ කීකරුකම කරන කොටගෙන ඔහුගේ પરම්පරාව ආශිර්වාද ලබන්න පටන් ගත්තා. ඔහුගේ પરම්පරාව ඔහු දෙවියන් වහන්සේ විශ්වාස කරද්දී ඔහුගේ ඊළඟ પરම්පරාවට ආශිර්වාදේ ගමන් කරා. ආබ්‍රහම්ගෙන් ඊසාක්ගෙන් යාකෝබ්ට එතනින් එහාට අපි දකිනවා අපි પરම්පරාවෙන් પરම්පරාවට අද දක්වා අද අපද ඒ પરම්පරාවේ අයලෙස පරිවර්තනය කරන්න දෙවියන් වහන්සේට හැකියාව තිබෙනවා. මක් නිසාද එක මිනිස්සෙකුගේ කීකරුකම කරන කොටගෙන එක මිනිස්සෙකුගේ අකීකරුකම මුළු પરම්පරාවකට බලපානවා. අකීකරුකම කියන්නේ ශාපයට අකීකරුකම තුල තිබෙන ප්‍රතිඵලය තමයි ශාපය සහ පරාජය. එතනින් එහාට දිව්‍යමය ආශිර්වාදය පැමිණෙන්නේ. අපි දන්නවා සාඋල්ට අකීකරුකම නිසා ඔහුට එතනින් එහාට ඔහුගේ પરම්පරාවට ඉදිරියට යන්න බැරි වුණා. නමුත් අපි දකිනවා කීකරුකම තවත් પરම්පරාවකට ඒ ආශිර්වාදය ගලන්ට හැකියාව තිබුණා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී අපි අපේ પરම්පරාව ඊළඟ પરම්පරාවට ආශිර්වාදේ ගලන්ට යන්නේ අපේ කීකරුකම කරන කොටගෙනයි. ඒ නිසා ඔබ කැමති ඔබගේ උරුමය ඔබගේ බාහිර ආශිර්වාද ඔබගේ දරුවන්ට උරුම වෙනවට ඔබ කැමති ඇති. ඔබ කැමති ඇති ඔබගේ වස්තුව ඔබගේ දරුවන්ට හිමි වෙනවට. අද ගොඩක් කැමති බාහිර තමුන්ට තියෙන යාන වාහන සහ ඉඩකඩම්
තමුන්ගේ දරුවන්ට හිමි වෙනවට. නමුත් අපට තිබෙන ආත්මික උරුමය ඊළඟ පරම්පරාවට හිමි වෙන්න ඕන. අපට තිබෙන ඇදහිල්ල අපි ඊළඟ පරම්පරාවට අපි දානය කරන්න ඕන. අපේ ඇදහිල්ල අපේ දෙවියන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවය අපි අනිත් අපේ පරම්පරාවට ගලායන්ට සලස්වන්න ඕන. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? දේව භක්තික ජීවිතය තුළ. ඒ නිසා මේ ආබ්‍රහම්ගේ කීකරු වීම කරුණු කොටගෙන පොළවේ ආශිර්වාදත් ඒ වගේම ආත්මික ආශිර්වාදත් දෙවියන් වහන්සේ ඊළඟ පරම්පරාවන් වලට ගලන්ට සලස්වනු ලැබුවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී අපි දකිනවා ඔවුන්ට පුළුවන් වුණා වෙනසක් කරන්න. ආබ්‍රහම්ට පුළුවන් වුණා වෙනසක් කරන්න. ඒ නිසා ඔබව මාව දෙවියන් වහන්සේ තෝරගෙන තිබෙන්නේ වෙනසක් කරන්න. අපිට අපේ ජීවිත අපේ සමහරට පරම්පරාගත ශාපේ තිබෙන්න පුළුවන්. පරම්පරාගත රෝගය තිබෙන්න පුළුවන්. පරම්පරාගත පීඩාවල්, පරම්පරාගත නාමයන්, පරම්පරාගත දිලිඳුකම, පරම්පරාගත විවිධ අපට උරුම වෙච්ච දේවල් තිබෙන්න පුළුවන්. වැරදි දේවල්, අයිතු දේවල්, එහෙම නැත්නම් දෙවියන් වහන්සේ අකමැති කරන, එහෙම නැත්නම් අධර්මිෂ්ඨ දේවල්. නමුත් ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ වචනය 100% අපි පවත්වන්නට තීරණය කර ගන්නකොට දෙවියන් වහන්සේගේ ඒ දිව්‍යමය සුභසිද්ධිය අපිට පැමිණෙන්න යනවා. ඒ නිසා අද උදෑසන දෙවියන් වහන්සේ ඔබ මාව තෝරගත්තේ උදෙසා. අපි දකිනවා දෙවියන් වහන්සේ දා මාර්යතුමී සහ ශුද්ධ යෝසෙෆ්තුමා යන මිනිස්සු දෙදෙනා, එහෙම නැත්නම් තරුණයෙක් සහ තරුණියක්. අපි දන්නවා මේ තරුණිය වෙතට ගාබ්‍රියල් දේවදූතයා ඇවිල්ලා වචනයක් කියනවා. ඔබගේ කුස තුල දරුවෙක් උපදින්න යනවා. ඔහු ලෝකයාගේ පාපයෙන් ගලවනවා කියන පණිවිඩය කියනකොට අදහ ගන්න බැරුව ගියා. අපි දකිනවා හිතා ගන්න බැරි වෙලාවක, අදහ ගන්න බැරි වෙලාවක දෙවියන් වහන්සේගේ වචනේ පැමුණුණා. අපි දන්නා එවැනි වචනයක් පැමිණෙනකොට මිනිස්සෙකුට, කාන්තාවකට එදා යුගයේ හැටියට, ඊශ්‍රායල් සංස්කෘතිය හැටියට ඒක ඉතාමත් ප්‍රබල, හිතා ගන්න බැරි දෙයක්. නමුත් අය ප්‍රකාශ කරන දේ, මම ස්වාමීන් වහන්සේගේ දාසිය. මම ස්වාමීන් වහන්සේගේ දාසිය. ඔබ කියපු විදිහටම මට සිද්ධ වේවා. ඔබ කී ලෙස මට වේවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අය කිව්වේ නැහැ මට බෑ මේක බාර ගන්න කියලා. මට පුළුවන් කමක් නැහැ. මට එන්න තියෙන ප්‍රශ්න, මට එන්න තියෙන පීඩාව දිහා බලනකොට මට නම් බෑ මේ කාරණාව කියලා ඔව් කිව්වේ නැහැ. සමහරට අපිට අද පොඩි දෙයක් දෙවියන් වහන්සේගෙන් පැමිණෙනකොට උට සමාව දෙන්න, ඔබ යටත් වෙන්න, ඔබ කීකරු වෙන්න, ඔබගේ සිතුවිල්ල වෙනස් කරගන්න, ඔබගේ මාර්ගය වෙනස් කරගන්න කියලා කුඩා දෙයක් අපිට කියනකොට සමහරට ඒකට අපිට යටත් වෙන්න බෑ. නමුත් එදා ශුද්ධ මරියතුමීට ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. තරුණියක් හැටියට මුහුණ දෙන්න තිබෙන අභියෝගය පහසු නෑ. ඒ වගේම අපි දන්නවා යෝසෙෆ්තුමා සමග විවාහ බස් දීලා තිබුණා. යෝසෙෆ්තුමා ඒ වගේම මේ කාරණාව දැනගන්නකොට ඔහු තීරණය කරා රහසින් අතහැරලා යන්න. නමුත් ස්වාමීන් වහන්සේ යෝසෙෆ්ටත් දෙවියන් වහන්සේ කතා කරනු ලැබුවා. දෙවියන් වහන්සේ යෝසෙෆ්ට කතා කරලා කියනවා අයව පාවා ගන්නට බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ අපි දකිනවා යෝසෙෆ්ව හැසිරුවා. දෙවියන් වහන්සේට පුළුවන් වුණා යෝසෙෆ්ව නමන්න. යෝසෙෆ් කැමති වුණා දෙවියන් වහන්සේගේ වචනයට නැමෙන්න. අපි කැමති වෙන්න ඕන දෙවියන් වහන්සේ කියන විදිහට නැමෙන්න. දෙවියන් වහන්සේගේ රූකඩයක් වෙන්න. දෙවියන් වහන්සේට ඕන විදිහට අපිව නටවන්න. අපි ඉඩ හරිනවා නම් ඒකයි විශ්වාසය. දෙවියන් වහන්සේ 100% සාධාරණයි. දෙවියන් වහන්සේ 100% යුක්තිගරුකයි. දෙවියන් වහන්සේ 100% අපේ ජීවිතේ මොන වාතාවරණයක් තුල දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. ඒ නිසා එවැනි වාතාවරණයක් තුල දෙවියන් වහන්සේට පුත්‍රයන් වහන්සේ මේ පොළොවට බිහි කරන්න අවශ්‍ය වුණා. ඒකට අවශ්‍ය උනේ දෙවියන් වහන්සේට නමන්න පුළුවන් ස්ත්‍රියක් සහ පුරුෂයෙක්. ඒ නිසා අපි දකිනවා ඔවුන් දෙවියන් වහන්සේට බය වුණා. දෙවියන් වහන්සේට ගෞරව කළා. අද අඩු වෙලා තිබෙන එකම දේ තමයි දේව බය. අද දේව බය නැති නිසා, දෙවියන් වහන්සේට කීකරුකම නැති නිසා මිනිස්යන්ට දෙවියන් වහන්සේගේ ඒ ක්‍රියාවල් අරගෙන වෙනසක් කරන්න හැකියාව ලැබිලා නැහැ. නමුත් අපි කොන්දේසි විරහිතව දෙවියන් වහන්සේට යටත් වෙන්න පුළුවන් නම්,
දෙවියන් වහන්සේට කීකරු වෙන්න පුළුවන් නම් දෙවියන් වහන්සේට පුළුවන් ඔබේ මගේ ජීවිත මහත් වෙනසක් ඇති කරන්න. දෙවියන් වහන්සේට පුළුවන් ඔබේ මගේ ජීවිත අපේ මෙතෙන් පටන් අපේ සම්පූර්ණ වෙනසක් ආශිර්වාදයේ වෙනසක් ඇති කරන්න. සැබෑ වූ ආශිර්වාද මොකද දෙවියන් වහන්සේගේ සෙනඟට ආශිර්වාදය පිටිපස්සෙන් එන්නේ. අපි ආශිර්වාද ඉල්ලලා අනේ අපිට ආශිර්වාද කරන්න කියලා වැළපෙන්න හිඟන්න වගේ අපිට වැළපෙන්න අවශ්‍ය නැහැ. වචනය තුල ජීවත් වෙනකොට ආශිර්වාදය නිකම්ම ආකර්ෂණය ඔබට මට. ඒකයි සුද්ධ බයිබලයේ ක්‍රමය. ඒකට වාතාවරණය අවශ්‍ය නැහැ. රටකට ලෝකයකට මොන වාතාවරණය තිබුණත් ඔබ දේව වචනය පවත්වන කෙනෙක් නම් ඔබට ඒ ආශිර්වාද ඔබ පිටිපස්සෙන් එනවා. ඒ නිසා අපි දන්නවා ආශිර්වාද කියලා කියන්නේ මිල මුදල්ම නෙමෙයි. නැත්තම් අපිට මිල මුදල් නම් අද ඕන තරම් ලෝකේ මිනිස්සු පෝසත් වෙලා ඉන්නවා. ඕනට වඩා මිනිස්සු ඉන්නවා කිතුණු නොවන ජනතාව. එහෙම නැත්තම් ඔය කුඩු බිස්නස් කරන අය. එහෙම නැත්තම් වැරදි මාර්ග ක්‍රමෙන් මුදල් හම්බ කරමින් මිනිස්සු හොඳට සැනසීමෙන් හොඳ මිල මුදල් වලින් හොඳ සඵලත්වයෙන් ඉන්නවා. ඒක නෙමෙයි සඵලත්වය කියලා කියන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන ජීවිතය. ඒකයි ආශිර්වාදය. ඒකයි සැබෑ ආශිර්වාදය කියන්නේ ප්‍රීතිය, සමාදානය, සැනසීම තිබෙනා වූ ජීවිතයයි. ස්වාමින් වහන්සේ අපට දීලා තිබෙන අනර්ග ජීවිතය. ඒ නිසා ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි, අද උදෑසන මේ වචනයට සවන් දෙන්න ඔබ හැම කෙනෙක්ම ඔබ තීන්දුව කරගත්තොත් ස්වාමින් වහන්සේගේ වචනයට නමන්න පුළුවන් යටත් මිනිසෙක් වෙන්න පුළුවන් කියලා දෙවියන් වහන්සේ ඔබ තුල ඉඳලා මහත් දේ කරන්නට යනවා. ඔබගේ පරම්පරාව ඊළඟ පරම්පරාවට ආශිර්වාදේ ගලන්ට යනවා. අපි දන්නවා එදා තිමෝතිගේ ආච්චි ලුයිස් එවැගේම ඇගේ දියණිය එවුනිකි එවැගේම ඊළඟට තිමෝති වෙතට මේ පරම්පරාවකින් ඊළඟ පරම්පරාවෙන් තිමෝතිගේ පරම්පරාවට ගලනු ලැබුවා ආශිර්වාදය. දේව භක්තිකකම, දෙවියන් වහන්සේට දක්වන ප්‍රේමය. අපි දන්නවා පරම්පරාවෙන් පරම්පරාවට ගලන්ට පුළුවන් වුණා. ඒ නිසා ප්‍රේමවන්තයන් අද දවසේ අපි කිතුණු ජනතාව ලෙස අපිට තව පරම්පරාවකට බලපෑමක් කරන කෙනෙක් වෙන්න නම් අපි ස්වාමින් වහන්සේගේ වචනය පවත්වන, උන්වහන්සේගේ වචනයට ජීවිත වෙන, උන්වහන්සේගේ වචනය පවත්වන්නට ආසා වෙන, මේ වචනේ රෑ දහවල් මෙනෙහි කරන, මේ වචනය උදෙසා නැගිටින්න, මේ වචනය කතා කරන්නට, මේ වචනය උසස් කරන්නට, මේ වචනයට ප්‍රිය වෙන්න අපි කැමති නම් ස්වාමින් වහන්සේට නමන්ට පුළුවන් මිනිසෙක් වෙන්න පුළුවන් නම් ඔබට ඔබගේ මත දැඩි මත ඕන දෙයක් තියෙන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේ කතා කරද්දී ඔබගේ හෘදය ස්වාමිනී මෙන්න මම ඔබගේ කැමැත්තට මම යටත් වෙනවා කියලා ඔබට මට බාර වෙන්න පුළුවන් නම් ඔබත් මමත් වෙනසක් ඇති කරන මිනිසෙක් වෙන්න යනවා. ඒ නිසා ඔබ වෙනසක ආරම්භයට ඇතුල් වෙන්න යනවා. ඒ නිසා ඔබගේ ජීවිතේ හොඳ ආරම්භයක් වගේම හොඳ නිමාවක් දකින්න ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය ලැබේවා. අද දවසේ ඔබ හැම කෙනෙක්ම මේ වචනය අසන සෑම කෙනෙක් ඔබ කීකරු වීම කරන කොටගෙන ඔබ ස්වාමීන් වහන්සේගේ වචනයට ඉහලින් යටත්ව ගෞරව කරන කෙනෙක් හැටියට ඔබගේ ජීවිත ඉදිරියට ගමන් කරන්න සැබෑ වූ ආශිර්වාදය ඔබ පිටිපස්සෙන් පැමිණෙන්න යනවා. ඔබ පිටිපස්සෙන් එනවා. ඔබ කරා පැමිණෙනවා. ඔබව දෙවියන් වහන්සේ පුදුම ලෙස වෙනස් කරන්නට යනවා. ඔබගේ පරම්පරාව වෙනස් වෙන්න යනවා. ඔබගේ දරුවන්ට ආශිර්වාදේ ගලන්ට යනවා. ඒ නිසා වෙනසක ආරම්භය ඔබ කරන්ට දෙවියන් වහන්සේ ඔබ තෝරගෙන තිබෙනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ මේ හැම වචනකින් ඔබ සැමට ආශිර්වාද කරනසේක්වා. ඔබ සියලු දෙනාටම ස්වාමින් වහන්සේ මේ උදෑසන ආශිර්වාද කරනසේක්වා. මේ සියල්ල දෙවිඳුන්ගේ අතට අපි බාර කරන්නෙමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් නාමයෙන්. ආමේන්.